අතිගරු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මැතිතුමනි, ගරු අමාත්‍යවරුනි, නෝනාවරුනි, මහත්වරුනි, ජනමාධ්‍ය නියෝජනය කරන මිත්‍රවරුනි, ආයිබෝවන්, වණක්කම්, නමස්තේ. ශ්‍රී ලංකාවේ ජනාධිපති ධූරයට පත්වීමෙන් අනතුරුව මා නියැලෙන පළමු විදේශ සංචාරයේදී නවදිල්ලි නුවරට පැමිණීමට ලැබීම පිළිබඳව මා බෙහෙවින්ම සතුටටපත් වෙනවා. මාහට කරන ලද ආරාධනය වෙනුවෙන් උණුසුම් පිළිගැනීම සහ සත්කාරත්වය වෙනුවෙන් අතිගරු ජනාධිපතිනි ශ්‍රීමති දෞප්‍රී මූර්මි මැතිණියට සහ අතිගරු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මැතිතුමාට මහ බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. දෙරට අතර ගැඹුරින් මුල් බැසගත් ශිෂ්ටාචාරමය සබඳතා සහ ශක්තිමත් දීපාර්ශ්වයේ සහයෝගීතාවය ඉහළ නැන්වීමට මෙම සංචාරය විශාල ලෙස ඉවහල් වුණා. මාගේ මෙම සංචාරය සිදුවන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ලෙස ස්ථාපිත වූ මැතිවරණ ක්‍රම හරහා දෙරටේම ජනතාව පැහැදිලිවම සිය ජනමතය ඉදිරිපත් කර ඇති පසුබිමක හා තිරසාර සංවර්ධනය, සමාජ සවිබල ගැන්වීම සහ සෞභාග්‍ය මාවත ඔස්සේ අපේ රටවල් මෙහෙවීමට ජනවරමක් ලබා දී ඇති දෙරටේම දේශපාලන වාතාවරණයේ වැදගත් සන්ධිස්ථානයක් තිබෙන අවස්ථාවක ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ දැන් තනි ජනවරමක් යටතේ මෙතෙක් තේරිපත් වූ වැඩිම නියෝජිතයන් සංඛ්‍යාව සහිත පාර්ලිමේන්තුව බවට පත්ව සිටින බව මා දන්වා සිටින්නේ සතුටින්. මාගේ නායකත්වයේ යටතේ ජාතික ජනබලවේගයට ශ්‍රී ලාංකේය ජනතාවගෙන් ලැබුණු මෙම අතිමහත් සහයෝගය ශ්‍රී ලංකා ඉතිහාසයේ ඓතිහාසික අවස්ථාවක් වෙනවා. පසුගියදා අවසන් වූ ජනාධිපතිවරණයේදී සහ පාර්ලිමේන්තු මැතිවරණයේදී පෙර නොවිරු ලෙස ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට ප්‍රකාශ වූ ජනවරම අපේ රටේ නව දේශපාලන සංස්කෘතියක් ගොඩනැගීමට හැකිවන දේශපාලන පරිවර්තනයක බීජ රෝපණයකට තිබෙනවා. උතුර, දකුණ, නැගින්න සහ බස්නාහිර දිසාවල පිහිටි සියලුම පළාත්වල විවිධ ප්‍රජාවන් සහ විවිධ තරාතිරම්වල ජනතාව මෙම ජනවරමට දායක වී සිටිනවා. මගේ ජනතාව විසින් එවැනි වැදගත් වගකීමක් පවරන ලද නායකයෙකු ලෙස ප්‍රජාතන්ත්‍රවාදයේ හරය පවතින්නේ විවිධ දේශපාලන මත සහ කණ්ඩායම්වල සහජීවන තුල බව මා පැහැදිලිවම වටහාගෙන සිටිනවා. ධර්මයේ ඉගැන්වීමේ බෙදා ගැනීමේ සිට අපගේ සංවර්ධන ප්‍රගතියේ කොටස්කරක වීම දක්වා ඉතිහාසයේ පුරාම ඉන්දියාව සම විටම ශ්‍රී ලංකාවේ වර්ධනයේ සහ සංවර්ධනයේ අනිවාර්ය අංගයක් බවට පත් වී තිබෙනවා. අද මගේ ඉන්දිය සංචාරයේ විද්‍යාමාන වන්නේ අප අනාදිමත් කාලයක සිට භුක්ති විඳින මෙම සමීප සහ මිත්‍රශීලී සබඳතාවයයි. මීට මද වේලාවකට පෙර අග්‍රාමාත්‍ය මෝදී මැතිතුමා සහ මා අපගේ නියෝජිත පිරිස් අතර අපගේ දීපාර්ශ්ව සාකච්ඡා අවසන් කළා. අපගේ සබඳතාවල වර්තමාන තත්ත්වය පිළිබඳව පුළුල් සමාලෝචනයක් කර අතර ඉදිරියේදී අන්‍යෝන්‍ය වශයෙන් උනන්දුවක් දක්වන ශේස්ත්‍රවල අපගේ සහයෝගීතාවය තවදුරටත් ශක්තිමත් කිරීම මන් සහ ක්‍රම පිළිබඳව අදහස් වමාරු කරගත්තා. ශ්‍රී ලංකාවට ලබා දුන් නොසැලෙන සහාය වෙනුවෙන් විශේෂයෙන්ම 2022 වසරේදී රට මුහුණ දුන් පෙර නොවිරු ආර්ථික අර්බුදයේදී ඒ වගේම ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිවගත කිරීමේ ක්‍රියාවලියේදී ශ්‍රී ලංකාවට ලබා දුන් ප්‍රබල සහයෝගය වෙනුවෙන් මා අග්‍රාමාත්‍ය මෝදී මැතිතුමාට සහ ඉන්දියානු රජයට ස්තුතිය පළ කරා. ඉන්දියාවේ විදේශ ප්‍රතිපත්ති රාමුව තුල ශ්‍රී ලංකාවට හිමිවන විශේෂ ස්ථානට අනුකූලව ශ්‍රී ලංකාවේ තිරසර ආර්ථික වර්ධනය සඳහා ඉන්දියාවේ ඇති පූර්ව කැපවීම පිළිබඳව අග්‍රාමාත්‍ය මෝදී මැතිතුමා සහතික වුණා. දෙරටේ පාර්ලිමේන්තු ආයතන අතර ඇති සහයෝගීතාවය ඇතුළු විවිධ මට්ටම්වල දේශපාලන සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමේ ඇති වැදගත්කම අග්‍රාමාත්‍ය මෝදී මැතිතුමා සහ මා හඳුනාගත්තා. දෙරට අතර පවතින වෙළඳ සහ ආයෝජන සහයෝගීතාවය සහ ප්‍රධාන අංශවල ආයෝජන පිළිබඳව අපි සාකච්ඡා කළා. ආරක්ෂාව සහ ආරක්ෂණය, විදුලි බල සහ බලශක්තිය, පුහුණුව සහ ශක්්‍යතා වර්ධනය, අධ්‍යාපනය,
කුෂ්කර්මයේ සහ සමාජ ආරක්ෂණ ශේත්‍රවල සහයෝගීතාවය පිළිබඳ අප අදහස් උමාරු කරගත්තා. පාලනය, සේවා සැපීම සහ සමාජ සුබසාධනය යන අංශ ඩිජිටල්කරණය කිරීමෙහිලා ඉන්දියාව ලබා ඇති සාර්ථකත්වය මා අගය කළා. ශ්‍රී ලංකාවේදී ඊට සමාන පොදු ඩිජිටල් යටිතල පහසුකම් පද්ධති ස්ථාපිත කිරීම සඳහා ඉන්දියාවේ සහාය ලබා දෙන බවට අග්‍රාමාත්‍ය මෝදි මැතිතුමා මට සහතික වුණා. අප දෙරට අතර පවතින සංස්කෘතික බැඳීම් අපගේ සබත්තාවට ශක්තිමත් පදනමක් සපයනවා. වඩාත් ශක්තිමත් පුද්ගල සබත්තා සඳහා මෙම බැඳියාවන් තවදුරටත් වර්ධනය කිරීමේ අරමුණින් අප සංචාරක ශේත්‍රයේ සහයෝගීතාවය පිළිබඳ සාකච්ඡා කළා. කලාපීය සහ බහුපාර්ශ්වීය සන්දර්භය තුළ ගෝලීය දකුණේ ප්‍රමුඛතම රාජ්‍යයක් ලෙස ඉන්දියාවේ භූමිකාව මා අගය කළා. බ්‍රික්ස් සංවිධානයේ සමාජිකත්ව රාජ්‍යයක් වීමට ශ්‍රී ලංකාව තුළ ඇති අභිලාෂයට ඉන්දියාවේ අඛණ්ඩ සහයෝගය මා එතුමාගෙන් ඉල්ලා සිටියා. සුවිශේෂී ආර්ථික කලාපයෙන් ඔබට මහද්වීප තටාකයේ පිටත් සීමාවන් පිහිටවීම සඳහා මහද්වීප තටාකයේ සීමාවන් පිළිබඳව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කොමිසමට ශ්‍රී ලංකාව විසින් ඉදිරිපත් කර ඇති ඉල්ලීමට අදාළ දීපාර්ශ්ව තාක්ෂණික සහාය හැකි ඉක්මනින් කැඳවීම සඳහා අග්‍රාමාත්‍ය මෝදිතුමාගේ මැදිහත් වීම අප ඉල්ලා සිටියා. මෑතකදී පැවැත්වුණු දීවර කටයුතු පිළිබඳ 6 වෙනි ඒකාබද්ධ ක්‍රියාකාරී කණ්ඩායම් රැස්වීම කිරී ප්‍රසාදය පළ කරන අතර තිරසාර විසඳුමක් උදෙසා දීවර ගැටළු ආමන්ත්‍රණය කිරීමේලා සහයෝගී ප්‍රවේශයක ඇති අවශ්‍යතාවය පිළිබඳ අප සාකච්ඡා කළා. දෙරටේම තහනම් භාවිතාවක් වන පතුලේ ඇදගෙන යන දැල්ලාම්පන්න ක්‍රමයෙන් සිදුවන යලි පිළිසකර කළ නොහැකි පාරිසරික හානිය හඳුනා ගනිමින් එම භාවිතය නැවැත්වීමට නීති විරෝධී වාර්තා නොකරන ලද නියාමනය නොකරන ලද දීවර කටයුතු නැවැත්වීමටත් පියවර ගන්නා ලෙස අප ඉල්ලා සිටියා. පුහුණුවීම සහ සක්්‍යතා වර්ධනයේ දිවිත්ව බදුකරණයේ වැළැක්වීම යන ශේෂ්ත්‍රවලට අදාළ අත්සන් ලැබුණු දීපාර්ශ්ව ගිවිසුම් අද දින හුවමාරු කරගනු ලැබීම පිළිබඳව මා සතුටටපත් වෙනවා. අන්‍යෝන්‍ය වශයෙන් පහසු දිනයක ශ්‍රී ලංකාවේ සංචාරක නියන ලෙසට මා අග්‍රාමාත්‍ය මෝදි මැතිතුමාට ආරාධනා කළා. ඉන්දියාවේ ආරක්ෂාවටත් කලාපයේ ස්ථාවරයටත් හානිදායක වන කිසිදු ආකාරයකින් සිය භූමිය යොදා ගැනීමට ශ්‍රී ලංකාව ඉඩ නොදෙන බවට මා ඉන්දියානු අග්‍රාමාත්‍යතුමාට පොරොන්දු වුණා. සහතික වුණා. එළබෙන වසර ගණනාවක් තුළ තවදුරටත් ශක්තිමත් වන ඇති බවට මා තුළ කිසිදු සැකයක් නැති ඉන්දියාව සමග ඇති සහයෝගීතාවය අඛණ්ඩ වර්ධනය කිරීම සහ පුළුල් කිරීම කෙරෙහි ශ්‍රී ලංකාව විශාල වැදගත්කමක් ලබා දෙන බව නැවත අවධාරණය කරමින් මගේ අදහස් දැක්වීම අවසන් කරනවා. බෙහෙවින්ම ස්තුතියි. Thank you, sir. That concludes the press statements. Thank you for your presence, ladies and gentlemen. Your Excellency, राष्ट्रपति दिशा नायक जी, दोनों देशों के डेलीगेट्स, मीडिया के सभी साथी, नमस्कार। मैं राष्ट्रपति दिशा नायक का भारत में हार्दिक स्वागत करता हूं। हमें खुशी है कि राष्ट्रपति के रूप में अपनी पहली विदेश यात्रा के लिए आपने भारत चुना है। आज की इस यात्रा से हमारे संबंधों में नई गति और ऊर्जा का सृजन हो रहा है। हमने अपनी पार्टनरशिप के लिए एक फ्यूचरिस्टिक विजन अपनाया है। हमने अपनी आर्थिक साझेदारी में इन्वेस्टमेंट लेड ग्रोथ और कनेक्टिविटी पर बल दिया है और निर्णय लिया है कि फिजिकल, डिजिटल और एनर्जी कनेक्टिविटी हमारी भागीदारी के अहम स्तंभ होंगे। दोनों देशों के बीच इलेक्ट्रिसिटी ग्रिड कनेक्टिविटी और मल्टी प्रोडक्ट पेट्रोलियम पाइपलाइन स्थापित करने पर काम किया जाएगा। सामपुर सोलर पावर प्रोजेक्ट को गति दी जाएगी। साथ ही श्रीलंका के पावर प्लांट्स के लिए एलएनजी सप्लाई की जाएगी।
द्विपक्षीय व्यापार को बढ़ावा देने के लिए दोनों पक्ष एकता को जल्द संपन्न करने का प्रयास करेंगे। फ्रेंड्स, भारत ने अब तक श्रीलंका को $5 बिलियन की लाइन्स ऑफ क्रेडिट और ग्रांट सहायता प्रदान की है। श्रीलंका के सभी 25 जिलों में हमारा सहयोग है और हमारे प्रोजेक्ट्स का चयन सदैव पार्टनर देशों की विकास प्राथमिकताओं पर आधारित होता है। अपने विकास सहयोग को आगे बढ़ाते हुए हमने निर्णय लिया है कि माहो अनुराधापुरम रेलवे सेक्शन के सिग्नलिंग सिस्टम और कांके संथुराई पोर्ट के पुनरुद्धार के लिए ग्रांट सहायता दी जाएगी। शिक्षा सहयोग के तहत अगले वर्ष से जाफना और पूर्वी प्रांत के विश्वविद्यालयों में 200 छात्रों को मासिक छात्रवृत्ति दी जाएगी। अगले 5 वर्षों में श्रीलंका को 1500 सिविल सर्वेंट्स को भारत में प्रशिक्षण दिया जाएगा। हाउसिंग, रिन्यूएबल एनर्जी और इंफ्रास्ट्रक्चर के साथ साथ श्रीलंका में कृषि, डेयरी और फिशरीज के विकास के लिए भी भारत सहयोग देगा। श्रीलंका में यूनिक डिजिटल आइडेंटिटी इस प्रोजेक्ट के लिए भी भारत भागीदारी करेगा। फ्रेंड्स, हम दोनों इस बात से पूरी तरह सहमत है कि हमारे सुरक्षा हित एक दूसरे से जुड़े हैं। हमने रक्षा सहयोग समझौते को शीघ्र अंतिम रूप देने का निर्णय लिया है। हाइड्रोग्राफी पर भी सहयोग की सहमति बनी है। हम मानते हैं कि कोलंबो सिक्योरिटी कॉन्क्लेव क्षेत्रीय शांति, सुरक्षा और विकास के लिए अहम प्लेटफॉर्म है। इसके अंतर्गत मैरीटाइम सिक्योरिटी, काउंटर टेररिज्म, साइबर सिक्योरिटी, तस्करी और ऑर्गेनाइज्ड क्राइम के खिलाफ लड़ाई, ह्यूमैनिटेरियन असिस्टेंस एंड डिजास्टर रिलीफ जैसे विषयों पर सहयोग बढ़ाया जाएगा। फ्रेंड, भारत और श्रीलंका के पीपल टू पीपल संबंध हमारी सभ्यताओं से जुड़े हैं। जब भारत में पाली भाषा को क्लासिकल भाषा का दर्जा दिया गया तो श्रीलंका में भी उसकी खुशी मनाई गई। फेरी सर्विस और चेन्नई जाफना फ्लाइट कनेक्टिविटी से पर्यटन को बढ़ावा मिला है और साथ ही हमारे सांस्कृतिक संबंधों को भी मजबूती मिली है। हमने निर्णय लिया है कि नागपतिनाम और कंके संथुराई फेरी सर्विस की सफल शुरुआत के बाद अब रामेश्वरम और तलाइमनार के बीच फेरी सर्विस शुरू की जाएगी। बौद्ध सर्किट और श्रीलंका के रामायण ट्रेल के माध्यम से पर्यटन की अपार संभावनाओं को साकार करने पर भी काम किया जाएगा। फ्रेंड्स, हमने मछुआरों की आजीविका से जुड़े मुद्दों पर भी चर्चा की। हम सहमत हैं कि हमें इस मामले में एक मानवीय अप्रोच के साथ आगे बढ़ना चाहिए। हमने श्रीलंका में रिकंस्ट्रक्शन और रिकंसिलिएशन पर भी बात की। राष्ट्रपति दिशा नायक ने अपने समावेशी दृष्टिकोण के बारे में मुझे बताया। हम आशा करते हैं कि श्रीलंका सरकार तमिलों की आकांक्षाओं को पूरा करेगी और श्रीलंका के संविधान के पूर्ण इम्प्लीमेंटेशन और प्रोविंशियल काउंसिल इलेक्शन कराने की
अपनी प्रतिबद्धता को पूरा करेगी। फ्रेंड्स, मैंने राष्ट्रपति दिशा नायक को आश्वासन दिया है कि श्रीलंका के विकास के लिए उनके प्रयासों में भारत एक भरोसेमंद और विश्वसनीय पार्टनर बना रहेगा। एक बार फिर मैं राष्ट्रपति दिशा नायक और उनके प्रतिनिधिमंडल का भारत में स्वागत करता हूं। मैं उनकी बोध गया यात्रा के लिए शुभकामनाएं देता हूं कि यह आध्यात्मिक ऊर्जा और प्रेरणा से भरपूर हो। बहुत बहुत धन्यवाद।